තෙරුවන් සරණයි. අද නවම්පුර 15ක පුන් පොහොය දවස. අද රාත්‍රී අහසේ නැගෙන නවම් සඳ තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් වර්ෂාව සදහම් දාණය මුළු මහත් ලෝකයටම බෙදා දෙනවා. ශාසන ඉතිහාසය පිළිබඳව සොයා බලද්දී කතා කරද්දී අද නවම්පුර 15ක පොහොය දවසේ ඉතිහාසයේ තුල ඊටාම වැදගත් වූ සිදුවීම් ගණනාවක්ම සිදු වුණා. තිලෝගුරු භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට වගේම මුගලන් මහරහතන් වහන්සේවත් අග්‍රස්ථාන තනතුරේ පිහිට වූවේ අද වගේ ඊටාම වැදගත් ඓතිහාසික නවම්පුර 15ක පුන් පොහොය දවසක. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම ලෝක සත්වයන් වෙනුවෙන් කළ යුතු කාර්ය අවසන් කරලා ආයු සංස්කරණය අත්හැරීම සිදු කළෙත් අද වගේ ඊටාම වැදගත් වටිනා පුන් පොහොය දවසක. එසේනම් සූදානම් වන්නේ channel 1 නාලිකාව හරහා මුළු මහත් ලෝකයටම විකාශය වන සූවිසි අරණ සදහම් සාකච්ඡාව ආරම්භ කරන්නට. අදත් සුපුරුදු පරිදි අපි උන්වහන්සේට ආරාධනා කළා. තමන් වහන්සේ සතුව පවතිනා වූ දැනුම කල්යාණ මිත්‍ර සම්පත්තිය තුලින් කන ෂණ සම්පත්තියක් ලබාගත් මේ වටිනා මනුෂ්‍යත්වයේ තුල ඊටාම සරල සහ නිර්වුල් ආකාරයට ලෝකවාසී සත්වයාට මේ සදහම් දැනුම ලබා දෙන්නට උන්වහන්සේ අනගි භවනීය වූ විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. අපි බොහොම ගෞරවයෙන් පාදාභිවන්දනා පූර්වකව පිළිගන්නවා සූවිසි අරණ සදහම් සාකච්ඡාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි නම සඳහන් කරන්නට ඉඳුරාගාරයේ ධම්මරතන අපේ හාමුදුරුවන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනි. අද නවම්පුර 15ක පුන් පොහොය දවසේදී අපි කතා කරන්නෙත් හරි අපූර්ව වූ කතාවක්, අපූර්ව වූ කතිකාවතක් පිළිබඳව. අපි දුරුතු පුන් 15ක පොහොය දවසේදී කතා කළා, ගිය පොහොය දවසේදී කතා කරා ශ්‍රේෂ්ඨත්වයට පත්වන කාන්තාවන් සහ බුදුදහම පිළිබඳව. අද දවසේදීත් කතා කරන්නට සූදානම් වන්නේ මේ කාන්තාවගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය සහ බුද්ධ ධර්මයේ තුල ඒ සඳහා ලබා දී තියෙන ස්ථානය පිළිබඳව. අපේ හාමුදුරුවනි, ඔබ වහන්සේගෙන් මං මුලින්ම දැන කියා ගන්නට කැමති, කාන්තාව කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුතු කෙනෙක්. මේ ලෝකේ අම්මා කියන චරිතයට, අම්මා කියන වචනයට හිමි වෙන තැන මේ ලෝකේ වෙන කිසිම දෙයකට හිමි වෙන්නේ නැහැ. අම්මා කියන අර්ථය මොනතරම් වැදගත්ද? ඒක අපි ගිය පොය දවසෙත් කතා කරා. හාමුදුරුවනේ, භික්ෂුණී ශාසනය පිහිටවීම තුල මුළු මහත් ලෝකයේ තුලම කාන්තාවන්ට නව තැනක් ලැබෙනවා. මේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට එවකට හිටපු කාන්තාවකගේ මැදිහත් වීම, ක්‍රියාකාරීත්වය කොහොමද අපේ හාමුදුරුවනේ සිද්ධ වුනේ? දිමුත් මහත්තයා, තෙරුවන් සරණයි සියලු දෙනාටම. මේ ධර්ම ශ්‍රවණයෙහි නියුක්තිකයන් වන ඔබ හැම දෙනාටම අද වගේ පොහොය දවසක මේ මාතෘකාව සාකච්ඡා කිරීම වැදගත්. අපේ දිමුත් මහත්මයා අහන්නේ ලංකාවෙත් ලෝකයේත් භික්ෂුණියක් හැටියට කාන්තාව පූජාර්හ වෙන්නේ, පූජනීය භාවයට පත් වෙන්නේ කොහොමද? ඒක අහඹු සිදුවිල්ලක්ද? එහෙම නැත්නම් ප්‍රදානයක්ද? එහෙම නැත්නම් ඉල්ලීමක්ද? එහෙම නැත්නම් ඒක සටනක ජයග්‍රහණයක්ද? එහෙමයි කියලා කියන දිශාවටයි අපේ මේ ප්‍රශ්නය යොමු කරන්නේ. මේක මේ කාන්තාව පිළිබඳව මම හිතන්නේ අපි පසුගිය පොයේ දවසෙත් වැඩසටහනක් කතා කළා. ඒක නිසා ඒ මාතෘකාව නැවත කතා කළ යුතු නැහැ. හැබැයි කෙටියෙන්ම කියනවා නම් කාන්තාවට පැවිද්ද ලැබීම හා කාන්තාව පෙරදිග ලෝකයේ කාන්තාව පූජනීය බවට පත්වීමේ ඉතිහාසයේහි එකී පූජනීය භාවය වරමක් ලෙස ලබාගත් එකක් නෙවෙයි. එහෙමයි. ඉතිහාසයේ ගවේෂණය කරපුවාම තේරෙනවා ඒක වරමක් හැටියට ලබාගත් එකක් නෙමෙයි, පූජාවක් හැටියට ලබාගත් එකක් නෙමෙයි, ඉල්ලාගෙන ඉල්ලලා එන්න කියලා දුන්නු දීමනාවක්
නෙමෙයි. ඒක සටනක් කරලා ලබාගත් ජයග්‍රහණයක් වගේ කියලා නිර්වචනය කරන්න පුළුවන්. එහෙමයි. දැන් මෙහෙම කියද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් සටන් කරනවා, පිකටින් කරනවා, තව මොනවාද උද්ඝෝෂණය කරනවා. ඒ වගේ වැඩක්ද මේ භික්ෂුණී ශාසනය ලබා ගන්න කලේ කියලා. ඒක එහෙම නෙමෙයිම කියලා කියන්න බෑ. ඒ වචන නෙමෙයි. එහෙමයි. ඒ හැඩරුවත් නෙමෙයි. හැබැයි අර්ථය වශයෙන් ගත්තාම, ගුණය වශයෙන් ගත්තාම තරමක බලාරෝපණයකින් ලබාගත් ජයග්‍රහණයක්. එහෙමයි. ඒක නිසා සටන් ඉතිහාසයේ බුදු පියාණන් වහන්සේගේ කාලයේ දක්වා යන ඉතිහාසය තුල අපිට හම්බ වෙන ආචාරශීලී ජයග්‍රහණයෙන් කෙලවර කරන ලද ආචාරශීලී මානව අරගලයක ජයග්‍රහණයක් හැටියට තමයි අපිට මේ භික්ෂුණී ශාසනයේට එහි ඉතිහාසය හදාරනකොට පේන්නේ. ඇයි මං එහෙම කියන්නේ? ප්‍රජාපති ගෞතමී කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ හදා වඩාගත් අම්මා. මේ හදා වඩාගත් අම්මා හම්බ වෙන්න. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ කොසඹෑ නුවරට යනවා. එහෙමයි. ඊළඟට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ ශාක්‍ය වංශිකයන් සහ කෝලිය වංශිකයන් අරගලයක් ඇති වෙනවා. ඒ අරගලය ඇති වෙන්නේ ජලය පිළිබඳ අරගලයක්. එතකොට ජලය පිළිබඳ අරගලයක් ඇතිවීම, ජලය නැත්තම් ගංගාවක් මායිමක්සේ පාවිච්චි කිරීම, මායිම දෙපස වර්ග දෙකක් තිබීම, මේ වාර්ගික අර්බුදයෙහි කේන්ද්‍රස්ථානයේ සන්ධිස්ථානයේ බුදුහාමුදුරුවෝ වීම, බුදුහාමුදුරුවෝ වාර්ගික අර්බුදයේ සංසිඳු වීම, බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ ඥාතීන් අතර ඇතිවෙච්ච ගැටුම විසඳීම, අවසාන විග්‍රහයේදී ඥාතීන් දෙකම ලෝකයෙන් තුරන් වී යන තරමටම යුද්ධයක් ඇතිවීම, ලේ ගංගා ගලාගෙන ගිහිල්ලා රෝහිණී ගඟ ලෙයින් තෙත්වීම වැනි ඉතිහාසයත් එක්ක සංඝටනාවෙන් හැදෑරිය යුතු කාරණා ගොඩක් තියෙනවා. එහෙමයි. ඒ ඔක්කොම ASCII බුදුහාමුදුරුවෝ ගමේ ගියපු වෙලාවේ මම ඒක එහෙම පාවිච්චි කරන්නේ අර අපිට හුරු වෙන්න හින්දා. බුදුහාමුදුරුවෝ ගමේ ගියපු වෙලාවේ ඉල්ලීමක් එනවා පළවෙනි සැරේ අපිට මහාන වෙන්න ඕනේ කියලා ප්‍රජාපති ගෞතමී ඇතුළු පිරිසකින්. බුදු පියාණන් වහන්සේ බොහොම සානුකම්පිතව මේ යෝජනාව සලකා බලනවා. සුළු මව බුදුහාමුදුරුවෝ. සංඝේ ගෞතමී දේහි සංගස්ස දින්නේ මමංච දින්නෝ හෝති කියලා බුදුහාමුදුරුවන්ට මාස ගාණක් අතින් රෙදි හදලා වියලා බුදුහාමුදුරුවන්ට සිවුරක් පූජා කරපු අම්මනේ. ඒ කතා ලස්සන කතා, දිග කතා. ඉතින් මේ අම්මා ඉල්ලීමක් කරනවා මහාන වෙන්න ඕනේ කියලා. ඔබ වහන්සේ ගාව ඉන්න ඕන, ඔබ වහන්සේ ගාව මහාන වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ අනුකම්පා විරහිතව මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ කියනවා මවකට ගැහණියකට තනියම එහෙම ඉන්න පුළුවන්ද? රැකවරණය කොහොමද? වගකීමක් මේක. එහෙමයි. ඒතර දැන් අම්මා ආවහම අම්මත් එක්ක අම්මගේ ඥාතීන් එනවා. අම්මගේ සේවක සේවිකාවෝ එනවා. හිතයිශීන් එනවා. මේ සියලු දෙනාම එක්ක ආවම ඉන්නේ කොහෙද? ආහාර පාන කොහොමද? සනීප ආරක්ෂක පහසුකම් කොහොමද? ඇවිල්ලා මොකද කරන්නේ? ආරක්ෂාව, රැකවරණය, සෞඛ්‍යය කොහොමද රැකගන්නේ? එසා එකපාරට පැවිදි බව ලබා දෙනවා කියලා කියන එක ගැසට් පත්‍රයකින් නිකුත් කරන්න පුළුවන් වුණාට ප්‍රායෝගික නෑනේ. එහෙම නෙමෙයි. පැවිද්ද ලබා දීම සහ අපේ ආම්දුරෝනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් නේ. රාජ්‍ය පාලනයේදී වුණත් ගැසට් ගහන එකයි ගැසට් එක මහ පොළොවට එන එකයි දෙකක් නේ. බලවම ගැසට් එක මහ පොළොවට ඇවිල්ලා නැහැ. ඒ වගේ තීන්දුවක් ගන්න බෑ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ කියනවා එහෙම නෙවෙයි, ඔය ඉන්න විදිහට ඉඳලා නිවන් දකින්න පුළුවන් කියලා. ඊළඟට තමයි ඔය මේ කූටාගාර ශාලාවේදී
පළවෙනි සිද්ධිය වෙනවා, කොසඹෑ නුවරදි සිද්ධිය වෙනවා. ඊළඟට තත්වය උඩුදුවනවා. 500ක් විතර මෙහෙණින් 500ක් විතර කාන්තාව ඇවිදිලා ප්‍රජාපති ගෝතමයන් වහන්සේට කියනවා නෑ අපිට මහාන වෙන්න ඕන කියලා. ඒක ඓතිහාසිකවත් තීන්දුව කරන්න පුළුවන් නේ. 500ක් විතර මහාන වෙලා ඉන්න ඇති. ගිහියෝ මේ පිරිමි. ඒ 500 දෙනාගේ වාරය එහෙමයි. බුදු පියාණන් වහන්සේ පැවිදි වෙනකොට යසෝදරා දේවීන් වහන්සේ කියන්නේ බිම්බා දේවී. නැත්නම් භද්දගච්ඡායනා දේවී. මේ භද්දගච්ඡානා බිම්බා යසෝදරා කියන නම් තුනෙන්ම කෙනෙක්. අවසානයේ විශේෂයෙන්ම හාමුදුරන්ගෙන් මම ඔය ගැනත් අහනවා අපි. ඔව් ඒක තමයි. එතුමිය. එතකොට ඒ බිසව උරුණි ඊගාවට ඔය වගේ ඒවකට හිටපු බුදුහාමුදුරුවන්ගේ ඥාති පිරිස. සරියුත් මුගලන් දෙනමගේ ඥාති පිරිස. අනිකුත් පැවිදි බව ලබා දින ඥාති පිරිස ඔක්කොම සමහර විට එන්න ඇති. එහෙමයි. මට මතක් වෙන නිදර්ශනය ගැළපෙන නිදර්ශනයක් නෙවෙයි. එහෙමයි. ඒ වුණාට ඉතින් මතක් වුණානේ. මොකද්ද? යුද හමුදාව මේ යුද්ධ කරනකොට එහෙම නැත්නම් ත්‍රස්තවාදයේ පරාජය කරනකොට සංවිධානයක් හැදුනා සේවා වනිතා ඒකකය කියලා. ඒ සේවා වනිතා ඒකකය කියලා කියන්නේ හමුදාවේ හිටපු සොල්දාදුවන්ගේ භාර්යාවරුන්ගේ එකමුතුවක්. අන්න එහෙම වගේ එකක් මෙතන වෙන්නේ නැති. එහෙමයි. ඇවිදිලා මේ ප්‍රජාපති ගෝතමයන් වහන්සේට බල කරන්න ඇති අපි කොහොම හරි පැවිද්ද ලබන්න ඕනේ කියලා. මං කියන්නේ මේ මහ පොළොවේ ඇත්තත් එක්ක ගලපලා මම මේ කියන්නේ. ප්‍රායෝගිකව වෙන්න පුළුවන් කියන දේ. ඊට පස්සේ මේ ප්‍රජාපති ගෝතමයන් වහන්සේගේ පළවෙනි ඉල්ලීම, දෙවෙනි ඉල්ලීම, තුන්වෙනි ඉල්ලීම මෙහෙම ප්‍රතික්ෂේප කරනකොට බුදුහාමුදුරුවෝ එලෙස ප්‍රතික්ෂේප කරන්නත් හේතු දෙන්න ඇති. දැන් මුන්දලා ඔක්කොම වෙදින් අහකලා ආයේ පන්සලේ හිටියාම සම්බුසාසනේ ප්‍රශ්නයක් තියෙනව නේද? ඒක නිසා මේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ ප්‍රතික්ෂේප වෙනවා. මේක ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ මේ කිසිම අනුකම්පා විරහිතව ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂණයට ජල ප්‍රහාරය එල්ල කරලා මර්ධනය කරනවා එහෙම නෙමෙයි. සලකා බලන්නම් කියන තැන ඉඳලා සලකා බලන්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් මෙතන ප්‍රායෝගික සමාජ විද්‍යාත්මක ගැටලුවක්. සම්බුද්ධ ශාසනය පටන් ගත්තා විතරයි. සම්බුද්ධ ශාසනය පටන් ගත්තා විතරයි. ඒ පටන් ගත්ත වෙලාවෙදිම මේකට බාධාවක් වෙන එක ගැන ගැටලුවක් තියෙනවා. ඔය වෙලාවේදී තමයි ආනන්ද හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්නේ මේ ප්‍රජාපති ගෝතමයන් වහන්සේ ඇතුළු පිරිස. ආනන්ද හාමුදුරන්ටයි ගිහින් කියන්නේ. උද්ඝෝෂණත් ගිහින් කියන්නේ සෙක්‍රටරියට ඉස්සෙල්ලා. සෙක්‍රටරි තමයි ලියුම ගන්න ඉස්සරහට යන්නේ. ඒ වගේ ආනන්ද හාමුදුරුවොත් ගිහිලා මේ ඉල්ලීම බැලුවා. ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියන්න ඇති ඔය වැඩේ උතනින් එහාට ගේන්න එපා කියන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ එහෙම කළේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ වැඩි හුම්කන් දීමක් කළා. ඇයි? 500ක්. කාන්තාවම 500ක්. 500ම හිස බාලා කොණ්ඩේ කපලා. 500ම සුදු ඇඳලා. 500ම යොදුන් ගාණක් පයින් ඇවිදilla හඬනවා. එතනදී තියෙන මොන දෙන ස්වභාවය බලන්න ආනන්ද හාමුදුරුවෝ. අම්මලා 500ක්. කාන්තාව 500ක්. තරුණ කෙල්ලෝ 500ක් කියලා කියන්න බෑ. මේ මහාන වෙච්ච අයත් වියපත්නේ තරුණ ළමයි පොඩි ළමයි මහාන වෙලා නැහැ. බුදුහාමුදුරන් කාලේ පළවෙනියෙන්ම පොඩි ළමයි මහාන වෙලා නැහැ මුල්ම කාලේ. ඒ ඔක්කොම තරුණයෝ. මේ අනිවාර්යයෙන්ම එක්ක සහෝදරියෝ එක්ක අම්මලා එක්ක භාර්යාවෝ. එහෙමයි. දාස් ගාණක් පැවිදි වෙච්ච තැනතුරුද 500ක් ආවයි කියලා කියන එක නොවෙන්නත් බැරි නේ. නෑනේ එහෙමයි. සමහර යැපෙන්න හිටපු එකම එක්කෙනා පැවිදි වෙලාද කවුද? ඒක සමහර දැවැන්ත ආදරෙන් ඉඳලා ආපු ස්වයං පුරුෂයා වෙන්න බැරිද? ආදරෙන් රැක බලාගත්ත පුතා වෙන්න බැරිද? රැකෙන්න හිටපු එකම කෙනා වෙන්න බැරිද? ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ මැද්දේ ඉඳලා කල්පනා කරලා තීන්දුවක් ගත්ත නෑ කොහොමද හරි මේගොල්ලොන්ට අවස්ථාව දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ නිල ප්‍රඥප්තියක් හදලා
අෂ්ටගරු ධර්ම කියලා අපි ගාව තොරතුරු ඉතින් දැන් අලුතින් ඒක කියන්න ඕනේ. කාටත් හොයාගන්න පුළුවන් තොරතුරක් ඒක. අෂ්ටගරු ධර්ම පනවල තනියම ජීවත් වෙන්න බෑ කියන ආදි වශයෙන් අදාළ කරුණු 8ක් කියලා තමයි අවසර දුන්නේ. එතකොට යොදුන් ගානක් පයින් ආපු එකක් පාවහන් විරහිතව පැමිණීමක්, පාවහන් විරහිතව පැමිණීම නිසා ඇතිවෙච්ච තුවාල, ඒ වගේම හිස මුඩු කරගෙන පැමිණීම, සියලු ආභරණ ඉවත් කිරීම, ඇඳුම් සියල්ල වෙනුවට සුදු ඇඳුම් ඇඳ ගැනීම. දැන් මේවත් තරමක නූතන උද්ඝෝෂණයක පිකටින් එකක සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන්කම තියෙන ස්වභාවයේ ආචාරශීලී ගුණ සම්පන්න විරෝධයක්. එහෙමයි. විරෝධයක් හෝ ඉල්ලීම් සඳහා බල කිරීමක්. ඒ නිසා ලෝක ඉතිහාසයේ පිකටින් ඉතිහාසයක් හොයන වෘත්තීය සමිති නායකයෙකුට හම්බ වෙන ලොකු දත්තයක් මෙතන තියෙනවා. කාන්තා අරගලයක්. ඔව්. ඒක අර ඒ වචනත් එක්ක අද අපිට මේ ඒ අරගලය කියන වචනේ දාන්න විදිහක් නැහැ මේක. ඒ හැසිරීම රටාවත් එක්ක. පොඩි බල ගැන්වීමක්, බලාරෝපණයක්, බලය පෙන්වීමක්, තෙරපීමක්, සමාජ තෙරපුමක් ලබා දීමක් සිද්ධ වෙනවා. කොහොමට හරි මේ හින්දා ලොකු විපර්යාසයක් වෙනවා. ඉන්දියානු සමාජය ඇතුලේ කාන්තාව පිරිමියාගේ වන්දනාවට ලක්වීම කියලා කියන තැන බුද්ධ ශාසනය පටන් ගත්ත මුල් ගාලෙම බුදුහාමුදුරුවෝ බුදු වෙලා අවුරුදු 10ක් 15ක් යනකොටම පස්වෙනි වසරේදී බුදුහාමුදුරුවෝ වැඩි. එහෙමයි. එතකොට අවුරුදු 10ක් විතර යනකොට වික්ෂුණී ශාසනය කියලා කියන එක ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒකේ මුල් ස්වභාවය මොනවද කියලා කියන එක පිළිබඳව ඓතිහාසික සහ ශාස්ත්‍රීය සාකච්ඡාවක් නෙවෙයි නිසා අපි ඊට වඩා කතා කරන්න ඕනේ නැහැ ඒක. හැබැයි මේ හාමුදුරුවෝ ඒ සාකච්ඡාව හරි අපූර්වට කරගෙන යද්දී මේ ප්‍රශ්නේ මට අහන්න අවශ්‍යම වෙනවා. සමහර විට මේ ප්‍රශ්නේ අහන එක අර හාමුදුරන්ගේ වචනයෙන් කිව්ව සදාචාර විරෝධී වෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ මගේ හිතට ආපු ප්‍රශ්නේනේ හාමුදුරුවනේ. අහන්න ඕනේ. හාමුදුරුවනේ දැන් ඔය මම අහලා තියෙනවා භික්ෂුණී ශාසනය ආරම්භ වීමේ ප්‍රතිඵලයක් නිසාලු පසුකාලීනව මේ බුදුදහමේ පරිහානිය. ඒ කියන්නේ බුදුදහමේ ආයුෂ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ රඳා පවතින කාලය අඩු වෙන්න එක හේතුවක් මේ භික්ෂුණී ශාසනයේ ආරම්භය කියලා කතාවක් මම අහලා තියෙනවා. හාමුදුරන්ගේ අදහස මොකක්ද ඒ ගැන? වැරදි. අදහස වැරදි. ඒක එහෙම නෙමෙයි. භික්ෂුණීන් වහන්සේලාගේ සම්බන්ධ වීම නිසා සමහර විට ගැටුම් කීපයක් හෝ ගැටලු කීපයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ කතාව හාමුදුරනේ විශාල අපේ අම්මලා සහෝදරියෝ විශාල කාන්තාවන් ප්‍රමාණයක් අද මේ වැඩසටහන නිවසේ ඉඳලා නරඹනවා. ඊටාම පැහැදිලිව වැරදි. භික්ෂුණී ශාසනය නිසා භික්ෂු ශාසනය පරිහානියටපත් වූ අවස්ථා පිළිබඳ කොච්චර තොරතුරු තියෙනවද එතකොට? ඒක එහෙම කියන්න තොරතුරු තියෙන්න බෑ. භික්ෂුණීන් වහන්සේලාද භික්ෂුන් වහන්සේලාව ශාසනයෙන් අයින් කළේ නෑ. දැන් අදට මහ පොළොවේ ඇත්ත හැටියට ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා ශාසනය හැර යනකොට කවුරු හරි කෙනෙක් එක්ක යනවා නම් ඒ යන තැනැත්තිය භික්ෂුණියක්ද? නෑනේ. ඒක දසමස්ථාන සංඛ්‍යාවකිනුත් මං අහලා නැති තරම්. ඉතින් ඒක නිසා භික්ෂුණී ශාසනයට ගිය කවුරුවක්වත් භික්ෂුන් වහන්සේ කෙනෙක් එක්ක ආනිසි සම්බන්ධතා පවත්වාගෙන තියනවාය කියලා තියෙනවා නම් දසමස්ථාන සංඛ්‍යාවකට අදටත් ලංකාවේ 5000ක් විතර ඉන්නවා භික්ෂුණීන් වහන්සේලා. භික්ෂුණීන් වහන්සේලා හෝ සීල මාතා හෝ ඒ ආදි කොට ඇති කවර නම් හෝ නමකින් හඳුන්වනු ලබන කාන්තා පැවිදි සම්ප්‍රදායක් මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. ඒ වගේම හාමුදුරුවනේ ඒ ස්වාමින් වහන්සේලා වගේම භික්ෂුණීන් වහන්සේලා ඒ වත්පිළිවෙත් බුදුරජාණන් වහන්සේට ලබා දී යුතු ගෞරවය ඒ ආමිස ප්‍රතිපත්ති පූජා ඒ ආකාරයෙන්ම කරගෙනත් යනවා අපි දකිනවා. ඇත්තටම කිව්වොත් සමහර තැන්වල හිතා ගන්නත් බැරි තරම් ලොකුට වත පිළිවෙත කරනවා. ඒ විතරක් නෙවෙයි. අදට මම ඇස් දෙකටම දැකලා කතා කරලා ගිහින් බලලා පරීක්ෂා කරපු ස්ථාන තියෙනවා. ඇත්තටම කිව්වොත් එම අතිශයින්ම දුක්ඛදායක විදිහට
ඇත්තටම කිව්වොත් දුෂ්කර විදිහට උපභෝග පරිභෝග වස්තුන් අල්ප විදිහට ඉඩකඩ ඉතාම සීමිත විදිහට දැවැන්ත කැපකිරීමකින් දියණිවරුන් රක්නා මේ භික්ෂුණීන් වහන්සේලා වියපත් භික්ෂුණීන් වහන්සේලා දූවරුන් රැකගෙන එයයි පැවිදි කරගෙන අධ්‍යාපනයත් ලබා දෙමින් අනන්ත දුක් ගැට විඳිමින් ඉන්නවා නෙතග කඳුලක් දැනෙන තරම තොරතුරු අපි සතුව තියෙනවා. ඉතින් ඒක නිසා ඒක පූජනීය කැපවීමක් හැටියට අගය කරන්න එපායි. එහෙමයි. එහෙම නැතුව විවේචනය කරනවා නම් දිමුත් මහත්තයා ඕන එකක් විවේචනය කරන්න ඕනම අඩුපාඩුවක් හදලා හරි හොයාගන්න පුළුවන් හාමුදුරනේ. ඒක නිසා භික්ෂුණී ශාසනය නිසා භික්ෂු ශාසනයට හානියක් හෝ භික්ෂු ශාසනය නිසා භික්ෂුණී ශාසනයට හානියක් හෝ වුණාය කියලා කියන එක තර්කානුසාරීව ඔප්පු කරගන්න පුළුවන් කමක් නැහැ. නිකන් අර කතාවට වචනෙට පූර්ව නිශ්චිත නිගමන අමනාපයකින් එහෙම කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම කියනවා. ඒ කෙසේ වෙතත් ලොකු විපර්යාසයක්. මේ භාවයට පත්වීම තියානිකම් මෙන්න මෙහෙම හිතන්න මේ බුදුහාමුදුරුවන්ගේ සමාජ විප්ලවය ගැන විතරක්. අපි අද හිතමුකෝ අපේ ගම ගැන හිතමුකෝ අපි ජීවත් වෙන මේ මහා සමාජයේ අපේ නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ කුණු එකතු කරන මිනිහා ඉන්නවා. එහෙමයි. අපි හිතමුකෝ මම ඒවා අපහාසයට නෙමෙයි කියන්නේ. මහා පොළොවේ ඇත්ත කතා කරන්න ඕන නිසා. කුණු ට්‍රැක්ටරේ පිටිපස්සේ ගිහිල්ලා එන තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයා කුණු ට්‍රැක්ටරේ කූඩයක් අරගෙන ඒ කූඩේ කුණු දාගෙන ට්‍රැක්ටරේට විසි කරනවා. දැන් මේ කුණු ට්‍රැක්ටරේ කුණු එකතු කරන අපි එහෙම කියන්න හොඳ නැහැ. අපි කියමුකෝ ඒ උනාට කුණු කාර්යය කියලා. මේ කුණු එකතු කරන තරුණයා මුළු නගරයේම ඇවිදගෙන කුණු එකතු කරනවා. එහෙමයි. ගෙවල් ඉස්සරහා තියෙන කුණු පටවල දානවා. ඔහු ගාව ගඳයි. ඔහු රැවුල් වවලා, කොණ්ඩ වවලා අපිරිසිදුයි. පහුවදා නගරේ මිනිස්සු දකිනවා මේ කුණු එකතු කරන කෙනා පැවිදි වෙලා මහාන වෙලා පාරේ යනවා. ඔබ හිතන්න මේ අහගෙන ඉන්න පිරිස හිතන්න ඔබ සූදානම්ද පළවෙනි තප්පරේම දන ගහලා වඳින්න මේ හාමුදුරන්ට? සූදානම් නැහැ. එහෙම ලේසි නෑ. මේ ඊයේ ගෙදරට ඇවිදින්න කුණු එකතු කරපු මිනිහා, ඊයේ ගෙදරට ඇවිදින්න රෙදි හොදපු මිනිහා, ඊයේ ගෙදරට ඇවිදින්න ගස් කපාපු මිනිහා, ඊයේ ගෙදරට ඇවිදින්න වහලේ ගහපු මිනිහා අද ගෙදරට වෙන ඇඳුමක් කෙනකොට දන ගහලා වඳින්න හිතෙනවද? මං කියන්නේ මේ මානවයා සහ මානව චර්යාවත් මානව කල්පනාවත් එක්ක හිත දෙන්නේ ලේසි නෑ. බුදුහාමුදුරුවෝ කලේ ආන් එහෙම වැඩක් නෑ. බුදුහාමුදුරුවෝ කලේ අන්න එහෙම වැඩක්. එහෙමයි. ඒ කියලා කියන්නේ සෝපාක පැවිදි කරලා සෝපාක ඉස්සරහා වැන්දෙව්වේ රජ්ජුරුවන්ව. සෝපාක මහාන කරලා සෝපාක ඉස්සරහා දන ගැස්සෙව්වේ රාජකීයයන්ව. ගුණයට, සුවඳට, ප්‍රඥාවට. දැන් ඒක එහෙම එච්චර කිව්වත් කරන්න පුළුවන් වැඩක්ද? මං කියන්නේ රජතුමා සාමාන්‍ය මිනිස්සුන්ටවත් එහෙම හිතෙනවද? ඒ බඳු තත්ත්වයක් තුල නෙමේද මේ කුජ්ජුත්තර රජ්ජුමාලා පැවිදි කරලා කුජ්ජුත්තර රජ්ජුමාලා කියන්නේ හවුස් මේඩ්ලානේ. ගෙවල් වල වැඩ කරපු මෙහෙකාර කාන්තාව. ගෙවල් වල කුණු ඇදපු අය, උයපු අය. තෙරණී ගාතාවල, තේරි ගාතාවල තෙරණිවරුන්ගේ ප්‍රවෘත්ති ආපුවම ධඤ්ඤ මිදං කුසලේන පබින්නම් හැමදාම මේ පිටි කොට ආපු අම්මලා. එහෙමයි. ඒතර මං කියන්නේ එහෙම විපර්යාසයක් සමාජය ඇතුළට ගේන්නේ, කාවද්දන්නේ, බස්සන්නේ, සමාජය ප්‍රතිසංස්කරණය කරන්න යෝජනා කරන්නේ බුදුහාමුදුරුවෝ එබඳු එකකට. අද මේ සාකච්ඡාවට කාන්තාවගේ විමුක්තිය හා කාන්තා පැවිද්ද කියන මාතෘකාව ආගමික මාතෘකාවක් වශයෙන් අරන් ආවට ඒ ආගමික මාතෘකාව ඇතුලේ තියෙන සමාජමය බර වෙනස්. එහෙමයි. ඒ සමාජමය බර තමයි විප්ලවීයව හැදෑරිය යුතු වන්නේ.
ඒ නිසා බුදුහාමුදුරුවෝ කලේ අසීමිත සමාජ වෙනසක් කියන එක කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන කාල සීමාවේ අපේ හාමුදුරුවනේ ආගම් 100 ගාණක් තිබ්බා. සම්බුද්ධ ශාසනය පිහිටෝලා භික්ෂුණී ශාසනය ආරම්භ කළා. අද වර්තමානයේ වන විට ලංකාවේ සහ ලෝකේ අපේ අම්මලා අපේ සහෝදරියෝ භික්ෂුණී ශාසනයට ඇතුල් වෙලා ඊටාම අනගිබවණීය වූ විශිෂ්ට සේවාවක් ඉටු කරනවා. අපේ හාමුදුරුවන්ට දැනෙන තේරෙන විදිහට හාමුදුරුවන්ගේ කියවීම අනුව නූතන කාන්තාව මේ භික්ෂුණී ශාසනයත් එක්ක යා යුතු දිශානතිය කොහොමද අපේ හාමුදුරුවෝ? අපි ඒක පටන් ගමු ලංකාවේ භික්ෂුණී ශාසනයත් එක්කම. එහෙමයි. දැන් ලංකාවට භික්ෂුණී ශාසනය එනවනේ. ලංකාවට භික්ෂුණී ශාසනය එනකොට ලංකාවේ අපි දන්න විදිහට සංගමිත් මහරහත් මෙහෙණින් වහන්සේනේ වඩින්නේ. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර භණ්ඩුක උපාසක කියන නම් අපිට කටපාඩම්. හැබැයි මේ මෙහෙණවර ලංකාවේ පිහිටවන වෙලාවේ ලංකාවට එනකොට මෙහෙණින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා මෙන් ආපු පිරිස නම් වශයෙන් දීපවංශයේ වැදගත් තොරතුරක් දීපවංශය කියලා කියන ඓතිහාසික මූලාශ්‍රය තමයි ඇත්තම කිව්වොත් අපිට අදට භික්ෂුණී ශාසනයේ ඉතිහාසය හොයා ගන්නකොට හම්බ වෙන දත්ත ලිඛිතව හම්බ වෙන ප්‍රධාන පොත. එහෙමයි. මහාවංශයේ චූල වංශයේ සමන්තපාසාදික අය කුටම වඩා වැඩියෙන්ම දීපවංශය. එහි සඳහන් වෙනවා සංගමිත්තා තෙරණියන් කැටුව දඹදිව සිට මෙරටට පැමිණි. නම් ටිකක් කියන්නම්කෝ. අපි අහලා නැහැ. ප්‍රකට නැහැ. උත්තරා හේමා පසාදපාලා අග්ගිමිත්තා දාසිකා පෙග්ගු පබ්බතා මත්තා ධම්මදියා මහාදේවී පදුමා හේමාසා උන්නලා අංජලි සුමා මේ එතකොට මේකෙන් තේරෙනව නේද කාන්තාව විශාල පිරිසක් ආවයි කියන්නේ. එහෙමයි. එතකොට මේ ලංකා භූමියට සිවුරු ඇඳගත්ත විශාල පිරිසක් මේ මහරහත් සංගමිත් මහරහත් මෙහෙණින් වහන්සේ සමග වඩිනවා. එහෙමයි. මට කියන්නකෝ ඇත්තටම ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර යන පිරිස ආවා කියා සඳහන් වෙන තරමේ වේගයට ඇයි මේ පිරිස ගැන තොරතුරු අපිට එන්නේ නැත්තේ? ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මෙන්න බලන්න තව කාරණාවක්. මේක ග්‍රූන්වෙල් මහාචාර්ය ගයිගර් පරිවර්තනය කරන මහාවංශ ඉංග්‍රීසි පිටපත දිහා බැලුවත් යම් තොරතුරු තියෙනවා. මෙන්න බලන්න මේ කියන ප්‍රකාශය. ලංකාවේදී පැවිදි උපසම්පදාව ලබාපු භික්ෂුණීන් කීප දෙනෙක් ඉන්නවා. දීපවංශය එකක් තියෙනවා. මොනවද? සද්ධම්මනන්දි, සෝමාගිරිද්දි, අද ඉස්සෙල්ලා කියපු දාසියා, ධම්මා, ධම්මපාලා, මහිලා, ශෝභනා, ධම්මතාපසා, හරමිත්තා, සානා, කාලි කියලා මෙහෙණින් වහන්සේ කෙනෙක්. උත්තරා මේ ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරම්භ කරපු කාලේ. දැන් මහත්තයා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ ප්‍රමාණාත්මකව අගයක් නොලැබුණු අසාධාරණයට ලක් වූ කියලා මං කියනවට වඩා මං කියන්නම් ප්‍රමාණාත්මකව සාධාරණයක් ඉෂ්ට නොවූ චරිත කීපයක් තියෙනවා. එහෙමයි. එක තමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ. මහා කාශ්‍යප හාමුදුරුවෝ නොඉන්න අද මේ සම්බුද්ධ ශාසනේ නැහැ. මහා කාශ්‍යප හාමුදුරුවෝ තමයි සම්බුද්ධ ශාසනේ ස්ථාපිත කරන්න ඕනේ කියලා ඉස්සර වෙලාම හිතපු හාමුදුරුවෝ. එහෙමයි.
එහෙම උන්වහන්සේ හිතුවට වැඩක් නැහැ. ඔන්න උන්වහන්සේගේ නමට ලොකු ගෞරවයක් තාම නැහැ. දූතාංගධාරීන් අතර අග්‍රස්ථාන නේද? ඒක තමයි කියන්නේ. උන්වහන්සේ දූතාංගධාරීන් අතර අග්‍රස්ථාන වෙන එක වෙන කතාවක්. ඒක දාගේ කරන්න ඕන. පළවෙනි ධර්ම සංගායනාව තියලා මේක සම්බුද්ධ ශාසනය චිරස්ථායී කරන්න ධර්මයේ මතක තිබිච්ච අය එක්කහු කරලා ඕගනයිසේෂන් එකක් එස්ටැබ්ලිෂ් කරලා එහෙම කරපු එක දාගේ කරන්න උන්වහන්සේ දූතාංගධාරීක හරි. ඒක වෙන කතාවක්. ඊළඟට යුක්තිසහගත සාධාරණ ඉෂ්ට වෙච්ච නැති අනිත් චරිතය තමයි ආනන්ද මහරහතන් වහන්සේ. ඔය ඒවම් මේසුතං ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස් ආරාමයේ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒ දේශනාව දේශනා කරපු විදිහ මතක තියාගෙන ඒ ප්‍රකාශය කරන්නේ ආනන්ද මහරහතන් වහන්සේ. මට කියන්නකෝ ආනන්ද බෝධිය තියෙනවා තමයි. ආනන්ද හාමුදුරුවෝ ඉඳලා හිටලා බුදුහාමුදුරුවෝ ගාව පොන්චි පින්තූරයක් හදලා තියෙනවා තමයි. ඔක්කොම නැත්තේ නෑ. මහා කාශ්‍යප හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි ලබාගත් තැනට වඩා ලොකු තැනක් සීවලී හාමුදුරුවන්ට දුන්නනෝ අපි. එහෙමයි. සීවලී හාමුදුරුවෝගේ පින්තූරය අපි ගහගෙන ඉන්නවා. එහෙමයි. මං කියන්නේ වැරදි නෙමෙයි. ඇත්තටම මොකටද සීවලී හාමුදුරුවන්ගේ පින්තූරය ගහන්නේ? ඇත්තටම ගොඩක් දෙනෙක් හාමුදුරුවනේ වර්තමානයේ ඔය පින්තූරය ගැහිීමේ අරමුණ වෙන්නේ භවභෝග ධන දාන්නේ. ඒක තමයි ලෞකික අරමුණක් ඒක. සීවලී හාමුදුරුවන්ගෙන් හරි කීයක් හරි හම්බ වෙනවා නම් හොඳයි කියලා කියන මට්ටමේ නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන පොඩි පහේ මාකටිං වැඩක් නෙමෙයි. එහෙමයි. සීවලී මහරහතන් වහන්සේගෙන් හරි කමන්නේ හම්බ වෙනවා. කවදාවත් ආහාර අහේනියක් හිටින්නේ නැහැ කියලා තමයි. ආහාර අහේනියක් නොහිටින්න නම් ඉස්සරලා කාබනික පොහොර හරි දාලා ගේ වගා කරගන්න එපා. ගේ වටේ වත්ත වගා කරගන්න එපා. තියෙන ගොම පොර ටිකක් කුකුල් පොර ටිකක් දාලා වත්ත වටේ අලයක් පලාවක් රෝපණය කරගන්නවා. ඒක නෙමේද ප්‍රායෝගික ඇත්ත. සීවලී පින්තූරේ ගහගන්න එකට වඩා. එහෙමයි. එහෙනම් සීවලී පින්තූරේ ගහගන්න එක වර්ධය කියලා කියනව නෙවෙයි මේ කියන්නේ. ඒ තරම් තැනක් ලැබුණ නෑ කියන කාරණා. සීවලී හාමුදුරුවන්ට ගිය තැන ලැබෙන්න ඇත්තේ උන්වහන්සේ ඒ විදිහට කරපු නිසානේ. ඉතින් උන්වහන්සේ කරපු නිසා උන්වහන්සේට හම්බ වෙනවා. උන්වහන්සේගේ පින්තූරේ ගහපු නිසා මට හම්බ වෙනවද? නේද? මේක හරියට ඉංග්‍රීසි දැනුම ලැබේවා කියලා සර්ගේ ෆොටෝ එක ගහගෙන ඉන්නවා වගේ. නේද? මැත්ස් ඉගෙන ගන්න පුළුවන්ද මැත්ස් සර්ගේ ෆොටෝ එකට වැඳලා? අඩු ගානේ ඩික්ෂනරියට වැඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි කාලේ. නේද? ඩික්ෂනරියට තිසෝරස් එකට හඳුන්කුරු ගාලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? ඒක තමයි මේ බෞද්ධ භාවයේ තියෙන අපි නොදන්නා සහ අපේ තියෙන වැරදි. මං කියන්නේ යුක්ති සහගත අගැයීමක්. මේ දෙපළට හම්බුනේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට හම්බ වුණෙත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට හම්බ වුණාම කියමුකෝ. සංගමිත් මහරහත් මෙහෙණින් වහන්සේ පිරිනමන් පෑවේ කොහෙද? ඒ ධාතුන් වහන්සේලා කවුද දන්නේ? දන්නේ නැහැ. සංගමිත් පෙරහැර යනවා. තර කොච්චර අගයක් අපේ රටට දෙන බුද්ධ සමයෙහි භික්ෂුණිය භාවයට පත් වෙන්නේ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ නිසා. කාන්තාව. ලංකාවේ කාන්තාව භික්ෂුණිය බවට පත් වෙන්නේ සංඝමිත්තා මහරහත් මහණින් වහන්සේ නිසා. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ සම්බුද්ධ ශාසනය බුදුහාමුදුරුවන්ගේ සම්බුද්ධ ශාසනය තමයි ගෙනාවේ මිහිඳු මහරහතන් වහන්සේ නම් තමයි. හැබැයි ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවන්නේ අරිට්ඨ හාමුදුරුවෝ. අරිට්ඨ කියන්නේ රාජකීය අමාත්‍යවරයෙක්. රාජකීය ඇමතිවරයෙක්. මේ ඇමතිවරයා රජුරෝ ඇමතිකමෙන් පහ කරලා එළවපු කෙනෙක් නෙවෙයි. ස්වේච්ඡාවෙන් ඇමතිකම වෙනුවට මහානකම ගත්ත කෙනෙක්. මේ රටේ තියෙන අරිට්ඨ සංඝ පරපුර. අරිට්ඨ නමින් එක සෑයක්, එක විහාරයක්, එක පන්සලක් අරිට්ඨාරාමයේ කියලා. මන් දන්නේ. ඇති මම දන්නේ. කොච්චර යුක්තියක් හා සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවද අපේ ආදිතම අපේ මුත්තනේ. ලංකා සම්බුද්ධ ශාසනයේ පළවෙනියා අරිට්ඨ හාමුදුරුවෝ. ලංකා සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනයේ පළවෙනියා කවුද? අනුලා මහරහත් මෙහෙණින් වහන්සේ. කවුද ඒ? රාජකීය බිසවක්.
මිහිඳු හාමුදුරුවන්ගෙන් පස්සේ දේවානම්පියතිස්ස මහරජුරුවන්ගෙන් පස්සේ අනුලා මෙහෙණින් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් තැන මෙතනයි කියලා හොයාගත්තේ ගිය මාසේ. අපි හාමුදුරුවනේ ඒ කතාව පිළිබඳව සඳහන් කරමු. අනුලා මහරහත් මෙහෙණින් වහන්සේ තමයි ලංකාවේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නේ. ඒ භික්ෂුණී ශාසනය ආරම්භ කරපු අනුලා මහරහත් මෙහෙණින් වහන්සේගේ සෑයකෝ සෑය ඝන වනාන්තරයක මිහින්තලේ දැන් ඒක කැණීම ආරම්භ කළා. දැන් සති දෙකකට විතර පෙරදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා අතින් භික්ෂුණීන් වහන්සේලා වැඩි 5000ක් භික්ෂුණීන් වහන්සේලා 5000ක් වැඩි ඇතෙන්ට එදා සියල්ල සංවිධානය කළා. මේ කැලණියේ බොල්ලෑගල මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේහි ප්‍රධානී පූජ්‍යාචාර්ය බෝධාගම චන්දිම නායක මාහිමිපාණන් වහන්සේත් මිහින්තලේ රාජමහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ එහෙමයි. වලවා හැංගුණ වැවේ ධම්මරතන හාමුදුරුවෝ. ඒ නායක හාමුදුරුවෝ ඒ උන්වහන්සේලා දෙනම රාජ්‍ය තාන්ත්‍රික උදව් උපකාරات ඇතුව ඒ ප්‍රදේශයේ ලිපිහෙලි කරලා දැන් හොයාගෙන මේ අනුලා සෑය හදන්න පටන් ගන්නවා. ඊට කලින් පුරාවිද්‍යා කැණීම් කරන්නට ඕන. ඒ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කළ විනාඩියේදීම කරු අධ්‍යක්ෂ ජනරාල්තුමා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමා ප්‍රකාශ කළා මෙතන අනිවාර්යයෙන්ම නෂ්ටාවශේෂයන් සහ නිදාන් වස්තු කියලා කියන්නේ ඔය හොරුන්ට ගන්න පුළුවන් නිදාන් වස්තු නෙමෙයි ධාතු කරඬු තියෙන්න පුළුවන් කියලා. නිදාන් කරපු ධාතු කරඬු. නිදාන් කරන ලද ධාතු කරඬු කියලා සර්වඥ ධාතුන් වහන්සේලා තිබිය හැකි කියලා. ඊට මෙහා තමයි කටු සෑය එහෙමත් තියෙන්නේ. ඉතින් මං කියන්නේ මේ ඓතිහාසික උරුමය දැන් බලන්නකෝ මිහිඳු හාමුදුරුවන්ගේ කාලෙන් පස්සේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙන් පස්සේ අද මේ වෙනකන් කවුරුත් අත තියලා නැහැ. හොරු අත තියලා තියෙනවා. නිදහන් හොරු අත තියලා තියෙනවා. මම ගියා. මං ඒ වටේටම ඇවිද්දා. මමත් බෝධාගම චන්දිම නායක හාමුදුරුවෝත් ඔය වලවා හැංගුණ වෙවේ ධම්මරතන නායක හාමුදුරුවෝත් ඒ ප්‍රදේශයේ හිටපු මහා සංඝරත්නයත් එතෙන්ට ගියා. එතන 5000ක් භික්ෂුණීන් වහන්සේලා ගිහින් වන්දනා කළා. දැන් සති 2-3ක් විතර ඇති. ඒ ඓතිහාසික දවස. මම කියන්නේ අපි අපේ ඉතිහාසයට අපි අපේ සભ્યත්වයේ උරුමයට කොච්චර ලොකු තැනක් දීලා තියෙනවද? අපේ හාමුදුරුවෝ අපේ රටේ ඉතිහාසය සහ අපේ හාමුදුරුවෝ කතා කරන්නේ අපේ වටිනාකම් පිළිබඳව. අපේ හාමුදුරුවනේ මුළු ලෝක සිතියම ගත්තට පස්සේ රටවල් ගණනාවක් තියෙනවා. ඉන්දියාව වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වෙන්න පුළුවන්. මේ ලෝකයේ සියලුම රටවල් අතර අපේ හාමුදුරුවනේ ලංකාව ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය අදටත් මටුවටත් මේ ධරණී තලයේ තමයි පිහිටන්නේ. අපේ හාමුදුරුවනේ අපේ ලංකාවේ අඩියෙන් අඩියට තනි කළු ගලෙන් කරපු සෙල්ලිපි අපිට හම්බ වෙනවා. රජරටට ගියාට පස්සේ සර්වඥාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් වැඩි වශයෙන්ම රඳා පවතින්නේ වැඩ වාසය කරන්නේ අපේ මේ ධරණී තලයේ. ලෝකේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ අපේ රට. අපේ රටේ ශ්‍රේෂ්ඨ වූ ඉතිහාසයේ නැවත මතු කරලා සැබෑ යථාර්ථයන් ජන සමාජගත කිරීම, ඒ යට ගියා වූ දේවල් අරගෙන ඒ වටිනාකම් සමාජගත කිරීම අපි හැමෝගෙම වගකීමක් සහ යුතුයකමක් බවට පත් වෙනවා. අපේ හාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ කාන්තාව ගැන කතා කරමින් ජන සමාජ ගත කරන්න උත්සාහ කරේ මා විශ්වාස කරනවා ඒ කාරණාව කියලා. අපේ හාමුදුරුවනේ ශ්‍රේෂ්ඨ කාන්තාවන් පිළිබඳව අපි කතා කරන්නේ. ශ්‍රේෂ්ඨ කාන්තාවන් පිළිබඳව කතා කරද්දී මේ මාතෘකාව අවසාන වෙලාවට ලං වෙලා තියෙන වෙලාවේ අපේ රටේ ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ කාන්තා චරිත කීපයක් පිළිබඳව අපි බොහොම සුළුවෙන් හරි කතා කරන්නට ඕනේ. ඒ අතර අපි හාමුදුරුවනේ මුලින්ම කතා කරමු මහා ප්‍රජාපති ගෝතමී දේවිය. මහා වීරෝදාර ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඒ තමයි මෙහිනි සස්න ලංකාවට ගේන්නේ. අපිට ඇත්තටම කතා කරන්න ඉතිරිලා තියෙන වෙලාවේ හැටියට සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ කාන්තාව ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඊගාවට
කේමා කියලා කියන්නේ රූපශ්‍රීයෙන් අග්‍ර වූවා විතරක් නෙමෙයි අනිත් අයට නිନ୍ଦා පහාස කරමින් තමාගේ රූපශ්‍රිය ගැන අගය කරපු කෙනෙක්. බුදු පියාණන් වහන්සේගේ දකුණු අග්‍ර ශ්‍රාවිකාව. එහෙමයි. ඊළඟට උත්පලවන්න. ඒ වගේම විශේෂ චරිතයක්. ඒ වගේම ධම්මදින්නා. ඒ වගේම විශේෂ චරිතයක්. අම්බපාලි, පටාචාරා මේ කතා ඇතුලේ පුදුම චරිත ලක්ෂණ, පුදුම තරම් ගාම්භීර ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. පැවිදි භාවයේ නොලත් විසාකා උපාසකම්මා අපිට හම්බ වෙනවා. තාම ගැඹුරු චරිතයක්. කෝසල මල්ලිකා දේවී අපිට හම්බ වෙනවා. සාමාවතී බිසව අපිට හම්බ වෙනවා. කුජුත්තරාව අපිට හම්බ වෙනවා. රජ්ජුමාලා හම්බ වෙනවා. මේ සියලු චරිතත් එක්ක බුදුහාමුදුරුවන්ගේ තනතුරු ලක් චිර රාත්‍රඥ තනතුර හම්බ වෙන්නේ ප්‍රජාපති ගෝතමයන් වහන්සේට. ඉතිහාසයේ හම්බ වෙනවා නාණ්ඩගිය භික්ෂුණියක් ලංකාවේ කිඹුලෙක් ඇදගෙන යනවා. මේ කතාව සඳහන් කරමු. ඔව් ඒ කිඹුලා ඊට පස්සේ ඇදගෙන ගිය මෙහෙණින් වහන්සේ අතාරිනවා. එච්චරට සිල්වත් ලංකාවේ විනයෙන් අග්‍ර භික්ෂුණීන් වහන්සේලා පිළිබඳ තොරතුරු හම්බ වෙනවා. ඒ නිකම් විනයෙන් අග්‍ර භික්ෂුණීන් වහන්සේලා නෙවෙයි. එය රාජකීය પરම්පරාවට අයිති, රාජකීය කුලවලට අයිති, රාජකීය පවුලේ රජවරුන්ගේ ඥාතීන්, රජවරුන්ගේ සහෝදරයන් අම්මාවරු. එන් අපිට හම්බ වෙනවා විනය අතින් මහිලා සමන්තා කියලා දෙන්නේ ලංකාවේ. එහෙමයි. කවුද? කාවන්තිස්ස රජුරුවන්ගේ දියණිවරු දෙන්නේ. රජුරුවන්ගේ දූලා මහාන වෙලා විතරක් නෙවෙයි විනයෙන් අග්‍රයි. කාගේ කවුද? තව පැත්තකින් ගත්තාම දුටුගැමුණු රජුරුවන්ගේ අක්කලා නංගිලා. ඒක නිසා මේ සම්බුද්ධ ශාසනයේ කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා එවකට පාවිච්චි උනේ රාජකීය භාවයක්. ඒක හින්දා මේ සම්බුද්ධ ශාසනයේ පරිහානියට නෙවෙයි අභ්‍යුදය උදෙසා, චිරස්ථිතිය උදෙසා ශාල කාන්තාවන් පිරිසක් දායක වෙලා තියෙනවා. අපේ වගකීමක් ඇත්තටම කිව්වොත් මේ සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුණී ශාසනය මෙහෙණි සස්න තවදුරටත් සංවර්ධනය කරලා ඒ තංගේ අධ්‍යාපන කටයුතු, පරිපාලන කටයුතු විධිමත් කරලා සම්පත් බහුල කරලා මේ මහ පොළොවට ගන්න පුළුවන්, රටට ගන්න පුළුවන් දෙවන්ත ඥාන සම්භාරයක් ඇති කරන්න, පොතපත ලියවන්න, ධර්ම දේශනා කරවන්න, රෝහල් සේවයේ නියුක්ත කරවන්න, වෙනත් තව අගයන් ලබා දෙන්න කටයුතු කිරීම රජයේත් වගකීමක්. මම හිතනවා භික්ෂුන් වහන්සේලා වන අපෙත් වගකීමක්. ගියන් හැටියට අපෙත් වගකීමක්. අපේ හාමුදුරුවනේ අද දවසේදී නවම්පුර 15ක පුන් පොහොය දවසේදී channel 1 රූපවාහිනී නාලිකාව හරහා විකාශය වන සූවිසි අරණ වැඩසටහනේ අවසාන ප්‍රශ්නය මම ඔබ වහන්සේගෙන් අහනවා. ශ්‍රේෂ්ඨ කාන්තාවන් පිළිබඳව අපේ හාමුදුරුවනේ කතා කරද්දී සාරා සංකේය කල්පලක්ෂයක් පාරමීදම් පුරමින් අනාගතයේ මතු බුදුවනවා කියලා සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ අදිෂ්ඨාන කරද්දී එක තැනක ඉඳලා තවත් ශ්‍රේෂ්ඨ කාන්තාවක් අදිෂ්ඨාන කරනවා මේ මහා පුරුෂයා අනාගතයේ මතු දවසක ලෝකෝත්තර බුද්ධත්වයේ ලබන තාක්කල් භාර්යාව වෙන්නට මට අවස්ථාව උදා වේවා කියලා. ඒ යශෝදරා මහා දේවිය, බිම්බා දේවිය, රාහුල මාතාව. අපි මේ කතාව යශෝදරා දේවියගෙන් අවසන් කරමු හාමුදුරුවෝ. ඇත්තටම කිව්වොත් එහෙම යශෝදරා කියලා කියන්නේ පූජනීය චරිතයක් විතරක් නෙවෙයි. සංසාර කාන්තාරේ අත නොහැර ආපු පාරමිතාව මේ සංසාර කාන්තාරයේ ගමනේහි කවදා හරි දවසක සම්බුද්ධත්වයේ ලැබනකම් තමා ඔහුගේ පාද පරිචාරිකාව වෙනවාය කියලා හිතෙන් හිතාගෙන ප්‍රාර්ථනා කරගෙන ආරං ආපු විතරක් නෙවෙයි. කවදා හරි දවසක බුදු වෙන තෙක්ම මං රැක බලා ගන්නවා මේ උත්තම පුරුෂයාය කියලා
සංසාරයේ වෙච්ච කැපවීම කැප කරපු ඈ පමණක් නෙවෙයි ඈ ජීවිතයේ මේ ආත්මභාවයේ අවසාන ආත්මභාවයේදී තමන්ගේ සමස්ත ජීවිතයක් වශයෙන් දිය කරලා පූජා කළ ඈ බිම්බා අපිට යසෝදරා ශ්‍රේෂ්ඨ කාන්තා චරිත පිළිබඳව කතා කරපු channel 1 සූවිසි අරණ වැඩසටහන නිමාවට පත් කරන්නට කාල වේලාව උදා වෙලා. අද දවසේදී වැඩසටහන සඳහා වැඩමවා වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි ඉඳුරාගාරයේ ධම්මරතන අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. තව තවත් මෙවැනි සාසනික කටයුතු කරන්නට ඇවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි තුනුරුවනි ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රේෂ්ඨ කාන්තා චරිත පිළිබඳව කළ වැඩසටහන ඉදිරියටත් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. ලබන පුන් පොහොය දවසේදී හමු වන බලාපොරොත්තුවෙන් ඔබට සමු දෙනවා. ඔබට රටට තුනුරුවනි ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.